අමාලි අයිබෝන් සුබෝදෑසනක්. රංගන අයිබෝන් සුබෝදෑසනක්. අපි නිකමට හිතලා බැලුවොත් එහෙම අපි දවසකදී පාවිච්චි කරන පොලිතින් ප්ලාස්ටික් ප්‍රමාණය කොච්චරද කියලා අපිට ඔබ නිකමට එක දවසක ගණන් කරලා බලන්න. හැබැයි ඒ රටක් විදිහට අපි ගණන් කරලා බැලුවට පස්සේ නිකන් උදාහරණයක් විදිහට දවසකට ශ්‍රී ලංකාව ඇතුලේ ලන්ච් ෂීට් විතරක් මිලියන 15ක් පාවිච්චි වෙනවා. මේ පාවිච්චි කරන ලන්ච් ෂීට් ටික මොකද කරන්නේ? අපි කෑම කොටාගෙන එන බත් කොලේ සරලව කිව්වොත් ලන්ච් ෂීට් එක මේක අපි මොකද කරන්නේ කෑම එක කෑවට පස්සේ එහෙම මොතල කුණු කූඩේට එහෙම නැත්නම් අපි දකිනවා එළියේ තැන් තැන් හරි විසි කරලා දාන්න. කෙසේ වෙතත් මේ සමස්තය එකතු වෙන්නේ මේ රටේ පරිසර පද්ධතියට. මේ දවසකට මේ තරම් මිලියන 15ක් ලන්ච් ෂීට් නම් මම කියන්නේ අනිකුත් දේවල් අනිකුත් පොලිතින් ප්ලාස්ටික් ද්‍රව්‍ය 300කට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන විවිධ වර්ග වලින් ගත්තොත් එහෙම මේ සියලු දේවල් වල ධාරිතාව කොපමණද කියලා අපිට නිශ්චිතවම කියන්න බැරි තරමට අති විශාල ප්‍රමාණයක් පරිසරයට බැහැර වෙනවා. ඉතින් මේ තත්ත්වය පාලනය කරන්න අපි දැක්ක විවිධ අවස්ථාවන් වලදී ලංකාවේ පොලිතින් ප්ලාස්ටික් තහනම් කිරීම සම්බන්ධයෙන් යෝජනාවල් අරගෙන ආවා. මේ පිළිබඳ කතිකාවත් ඇති වුණා. net fm බැලුම්ගලත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා තිබෙන වතාවන් ගණනාවකදී මේ පොලිතින් ප්ලාස්ටික් තහනම් කිරීම නැත්නම් සහ මුලින්ම අපිට මේන් තුරන් වෙලා වැඩ කරන්න පුළුවන් නම් අපේ රටට කොයිතරම් නම් වාසිදායක ප්‍රයෝජනවත්ද කියන කාරණාව අපි කතා බහ කළා. ඔව් රංගන දැන් සඳහන් කළා වගේම විශාල පොලිතින් ප්‍රමාණයක් පරිසරයට එකතු වෙනවානේ. රංගන හිතන්නකෝ මේ අපි ලියන පෑන් තියනවානේ. එතකොට පාසල් දරුවෙක්ගේ අධ්‍යාපනයට ඒක ඕන වෙනවා. ඊට පස්සේදී කාර්යාලයට වැඩවලදී ඕන වෙනවා. හැබැයි මේ පෑනක් දි รา පත් වෙන්න ඔබ හිතන්නේ කොච්චර කාලයක් යනවද? වසර 500කටත් වැඩි කාලයක් යනවා. එහෙනම් ඔය කියන විදිහට ඔය විශාල පොලිතින් ප්‍රමාණය දි รา පත් වෙන්න කොච්චර කාලයක් යයිද? අමාලි කිව්වා වගේ අද අපි පරිසරයට බැහැර කරන පොලිතින් ප්ලාස්ටික් ටිකක් දිරන්න අපේ තව පරම්පරා 5කටත් වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ අපේ අනාගතයේ බිහි වෙන්න ඉන්න දරුවන්ට අනාගතයට තමයි අපි මේ හානිය අද දවසේ කරන්නේ. ඒ නිසා ඔබට අපිට පුළුවන් මෙතෙන් සිටවත් රට නීති අනපනත් ගෙනල්ලා මේ දේවල් පාලනය කරන්න හදනවා වගේම අපටත් පුළුවන් නම් පාලනය වෙන්න. අපටත් පුළුවන් නම් මේ ගැන හිතලා වැඩ කරන්න. ඒකට හොඳම දවස අපි අද දවසේ කියලා යෝජනා කරමින් අද බැලුම්ගල පටන් ගන්නවා. ඒ කියන්නේ රංගන මේ අපි අනාගතයට ඉතුරු කරන්නේ මේ සෞභාග්‍යමත් ගස්වැල් වලින් පිරුණු කොළ පාට පරිසරයක් නෙමෙයි දි รา පත් නොවන පොලිතින් වලින් පිරිච්ච මේ දි รา පත් නොවන හෙටක් තමයි අපි ළමයින්ට අනාගතේ බාර දෙන්න සූදානම් වෙමින් ඉන්නේ. මේ අවශ්‍යතාවය පිළිබඳව කතා කරනවා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර. ප්ලාස්ටික් සහ පොලිතින් මේ රටේ පරිසර පද්ධතියට කරන හානි තාමත් විශාලයි. මේ රටේ පාවිච්චි වෙන භාවිතයට ගන්න ප්ලාස්ටික් වලින් 107ක් වගේ ප්‍රමාණයක් තමයි ප්‍රතිචක්‍රීකරණය වෙන්නේ. අනිත් සියල්ලම මුහුදට ගංගාවලට සහ අපේ පසට අපේ පරිසරයට එකතු වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ක්‍රමානුකූලව ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා වැඩසටහන් හඳුන්වලා දෙනවා. අනුව මේක පෙර වර්ග 6ක් අපි නතර කරලා තහනම් කරලා දිනවා. දැන් මේ වතාවේ අපි තව වර්ග කීපයක් තහනම් කරනවා. ඒ ප්‍රධාන වශයෙන්ම ඉගියක් පවට්ටි ප්ලාස්ටික් වලින් හදන ඒ වගේම බීම වලට පාවිච්චි කරන බීම බට ඒ වගේම ප්ලාස්ටික් වලින් හදලා තියෙන හැඳි ගෑරුප්පු මේ වගේ අංශ ගණනාවක් ඒ වගේම පිළිසිලි බෑග් යම් මට්ටමක ප්‍රමාණයක් ඇතුළු අංග කීපයක්ම අපි දානම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ වන විටත් අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස් ප්ලාස්ටික් වතුර බෝතල් සහ ලන්ච් ෂීට් ලන්ච් ෂීට් වලට අපි කොහොමදත් මේක පෙරත් තහනමක් තිබුණා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය නියෝග පැනවීම මම ඉදිරි දිනවල සිදු කරනවා. ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණ මේ රටෙන් ඉවත් කිරීමට අපි කටයුතු කරනවා. ඒක තමයි රටක් විදිහට අපිට යන්න සිද්ධ වෙන තැන. දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක දැන් බොහෝ දිනක් තාම රාජකාරි වල නිසි පරිදි වාර්තා කරන්නේ නැහෙනි. අපි මෙතනින් එහාට වැඩට යනකොටත් අපිට පුළුවන් නම් මේ ලන්ච් ෂීට් එක්ක බත් එක උතාගෙන ගිය එක වෙනුවට අපි ඒකට කෑම පෙට්ටියක් යොදාගමු. නැත්තම් කෙනෙකුට හැකියාවක් තියෙනවා නම් ගෙදර කෙහෙල් ගහක් හිටවගෙන මේ කෙසෙල් ගහේ කොලයකින් බත් එක අරගෙන ඉන්න අර ලන්ච් ෂීට් එකේ අරගෙන බත් එකට වඩා නැවුම් වෙනස් අත්දැකීමක් තියෙන කෑමක ඔබ ආහාර අරගෙන නැති එහෙම ඉඳ හිට හෝ නිතරම ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නම් කොළපතක් පාවිච්චි කරන්න නැත්නම් ගොඩපර කොළයක් නැත්නම් නිලුම් කොළයක් පාවිච්චි කරන්න. මේ පරිසරයට දි รา පත් වෙන නැත්නම් පරිසරයට හානියක් නොවන දෙයක් පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට ඒක තමයි මේ පරිසරය වෙනුවෙන් තම තමන් වශයෙන් අල්ප මාත්‍රිකව හරි කෙනෙකුට කරන්න පුළුවන් මෙහෙවර යුතුයකම වෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම රංගන දැන් පොලිතින් ප්ලාස්ටික් වෙනකොට අපිට ආදේශක භාවිතා කරන්න නැතුව නෙමෙයිනේ. තියෙනවනේ අපි දන්නවා වර්තමානයේ වෙනකොට ඒවයි නිර්මාණ කරන පුද්ගලයලුත් ඉන්නවා. ඒ නිර්මාණ කළ ඒ කියන්නේ ඒ වෙනකොට ආදේශක නිර්මාණය කරන අය. ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන් නම් අපි පාවිච්චි කරන පොලිතින් ප්‍රමාණය ප්ලාස්ටික් ප්‍රමාණය අවම කරගන්න. ඒක එකපාර කරන්න බැරි වෙයි රංගන. හැබැයි ටික ටික හරි අවම කරගන්නවා නම් ඔබ අනාගතය වෙනුවෙන් කරන්නේ ලොකු දෙයක්.
දැන් අද උදේ නෙට් නිවුස් වල තනාබරණය කළා මේ පොලිතින් ප්ලාස්ටික් තහනම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වන අදාළ ගැසට් නිවේදන සඳහා සියලු කටයුතු සූදානම් කරමින් පවතලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා බහ කළා. ඉතින් මේ පිළිබඳව නියාමන ආයතනයක් විදිහට මැදිහත් වෙන ප්‍රධාන පෙළේ ආයතනය තමයි මධ්‍යම පරිසර අධිකාරිය. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උපාල ඉන්ද්‍රරත්න මහත්මයාගෙනුත් අපි මේ ගැන ඇහුවා. තහනමක් කියන එක එකපාරට ගේන දෙයක් නෙමෙයි. අපි තහනමකට යම්කිසි යන්නේ ක්‍රමානුකූලව කරන ලද අධ්‍යයනයෙන් නිසා. විශේෂයෙන් පරිසරයේ පවතින විවිධ පහරණ ක්‍රියාවලීන් ළඟින් අධ්‍යයනය කරලා ඒ කළමනාකරණ ක්‍රියාවල තියෙන ගැටලු හොඳට හඳුනගෙන මේ ගැටලු निराකරණය කර ගැනීම සඳහා තමයි අපි අවම භාණ්ඩ ප්‍රමාණයක් තහනම් කිරීමකට ලක් කරමින් පවතින්නේ. නැතුව අපි මේක කිසිදු අවස්ථාවක ඒ අදාළ පාරිභෝගිකයන්ට එහෙම නැත්නම් ඒ ඉන්ඩස්ට්‍රියකට අසාධාරණයක් නොවන පරිදි තමයි මේ කටයුත්තට අපි අවතීර්ණ වෙලා සිටින්නේ. ඒ අනුව අපි වසර 2017 සැප්තැම්බර් මාසේ 1 වෙනිදා ප්‍රථම අධීර වශයෙන් අපි රෙගුලේෂන්ස් 6ක් ගෙනල්ලා යම්කිසි දුරට ප්ලාස්ටික් කළමනාකරණ ක්‍රියාවලියකට යමු වුණා. ඊළඟට අපි ස්ටේජ් 2 වශයෙන් 2021 මේ වසරේ මාර්තු මාසේ 31 වෙනිදා සිට ක්‍රියාත්මක පරිදි තවත් අයිටම්ස් වගේක් තහනම් කරලා අපි ක්‍රියාත්මක වුණා මේ පොලිතින් ප්ලාස්ටික් කළමනාකරණ ක්‍රියාවලිය සඳහා. ඊළඟ පියවර අපි දැනට යෝජනා කරගෙන තියෙනවා ලබන වසරේ ජනවාරි 1 වෙනිදා වෙනකොට ක්‍රියාත්මක කරන පරිදි යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් නිශ්චිතව තහනම් කරන්න. ඊට එහා ගිය වැඩසටහනකුත් 2022 වසරට යෝජනා වෙලා තියෙනවා. ඒකත් අපි ඒ ක්‍රමානුකූලව කිරීමට මේ වෙන විට අවශ්‍ය මූලික කරුණු සම්පාදනය කරගෙන තියෙනවා. අපි දන්නවා දැන් පොලිතින් සහ ප්ලාස්ටික් අපේ රටේ නිෂ්පාදනය කරන්නේ පොලිතින් නැත්නම් ප්ලාස්ටික් ඇට වශයෙන් කැබලි වශයෙන් තමයි ලංකාවට ගෙන්නන්නේ. අවුරුද්දකට ටොන් ලක්ෂ 2ක් මේ ප්‍රමාණය අපිට ගේනවා. හැබැයි මේ දේවල් ටික අපි නැවතයි රට යවන්නේ නැහැනේ. අපේ රටේ සල්ලි තමයි පිටරට යන්නේ. මේ අපි පාවිච්චි කරන පොලිතින් ප්ලාස්ටික් දේවල් ටික. නිකන් උදාහරණයකට ගමු අමාලේ මීට පෙර ක්‍රමවේදයක් තිබුණා අපි කඩේට ගිහිල්ලා සිසිල් බීම බෝතලයක් ගන්න අවශ්‍ය නම් ඒක තිබුණේ වීදුරු බෝතලයක. ඒ වීදුරු බෝතලෙන් අපි එනං හිස් බෝතලයක් දීලා ඒ කඩෙන් ගන්න සිසිල් බීම බෝතලේ අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බීම බෝතලේ බීලා ඒ හිස් බෝතලේ නැවත කඩේට දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට වෙනම මිලක් අය කරනවා. හරි? නැත්නම් අපි කියන්නේ ඩිපොසිට් එකක් තියාගෙන මේක දෙන්න පුළුවන්. දැන් එහෙම නෙවෙයි. දැන් කඩේට ගියා අවශ්‍ය සිසිල් බීම් වර්ගයේ මොකක්ද? ඒ ඕන දෙයක් මිලදී ගන්න පුළුවන් ප්ලාස්ටික් ඇසුරුමක ප්ලාස්ටික් බෝතලයක තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒ බෝතලේ අපි අරගෙන ගිහලා සිසිල් බීම් ටික පාවිච්චි කළා. අර බෝතලේ අපි ඉන්නේ කොතනද? ඒ තන විසි කරලා දාලා යනවා. නැවත භාවිත වීමක් වෙන්නේ නැහැ. වගේම ඒක ප්‍රතිචක්‍රීකරණය කරන ක්‍රියාවලියට එකතු වෙන්නේත් නැහැ. ඉතින් ඒ දේවල් ටික ඔක්කොම පරිසරයට අපි දිගින් දිගටම මුදා හරමින් ඉන්නේ. ඔන්නෝම තමයි අපි භාවිතාව තිබුණේ මෙච්චර කාලයක්. ඒ වෙනස් කරගන්නයි අපි මේ යෝජනා කරමින් ඉන්නේ. ඔව් රංගන හිතන්නකෝ දැන් මේ කොහේ හරි ට්‍රිප් එකක් යනවා කියලා. ට්‍රිප් එකක් යනකොට දැන් සමහරක් වෙලාවට ඇතැම් අය නම් ලොකු වතුර බෝතල් අරන් යනවා. හැබැයි ඇතැම් පිරිස් කරන්නේ මොකක්ද? මේ නගරෙන් තව නගරයකට යනකොට එක නගරයකට යනකොට එතනින් වතුර බෝතලයක් ගන්නවා බොනවා ඒක ඉවර කරනවා ඒක එතනම දානවා. මේක දාන තැන බලන්නේ මේක මම කොහෙටද දාන්නේ මේ හිතන්නේ නැහනේ. මෙහෙම හිතන්නේ නැති හින්දම ගොඩක් වෙන්නේම අපේ විශාල වශයෙන් කිව්වොත් මේ සතුන්ට වෙන හානිය ඉතාම ප්‍රබලයි. මොකද කියනවා නම් මේ මිනිස්සුන්ට වගේ තේරෙන්නේ නැහනේ තෝරගෙන කන්න නැත්තම කතාව. එහෙම පුළුවන්කම වුණා නම් මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් කුරුල්ලන්ට අලින්ට වෙන්න පුළුවන්. එහෙම කියන්නේ බල්ලා පූසා කැස්බෑවෝ මේ මුහුදේ ඉන්න මත්ස්‍යයෝ මේ හැමෝම තෝරන් කන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි තේරුම් කරලා දෙන්නේ මෙන්න මෙහෙම හානි වෙනවා මිනිස්සු මෙහෙම දේවල් වෙනවා. ඒ නිසා මෙහෙම කරන්න එපා කියලා අපි මිනිස්සුන්ට කියනවා. ඔබ දැක්කනම් FM බැලුම්ගල Facebook පිටුවේ තියෙනවා මේ වීඩියෝව. මොකද මේ කුරුල්ලෙක්ගේ කියන්නේ ආහාර ගැනීමේදී ප්ලාස්ටික් හිර වෙලා ඒ කුරුල්ලට වෙලා තියෙන බලපෑම මේ එක වීඩියෝවක විතරයි. හැබැයි තවත් අපි කලිනුත් මීට කලිනුත් අපි ඉදිරිපත් කරලා තියෙන වීඩියෝස් කැස්බෑවෝ ඊළඟට අලි ඇත්තු දැන් පොලිතින් කියන දේවල් ඒගොල්ලෝ දන්නේම නැහැ. මොකද තියෙන දේවල් අරගෙන කනවනේ. ගස්වල වුණත් පැරිලා තියෙන එක කරන්නේ මේ කන එක. ඒගොල්ලන්ට බේර ගන්න තේරෙන්නේ නැහැ. එතකොට සමහර ලාට ආහාර ජීර්ණ පද්ධතියට වෙන්න පුළුවන්. බහිශ්‍රාවී පද්ධතියට වෙන්න පුළුවන්. ශ්වසන පද්ධතියට වෙන්න පුළුවන්. මේ කියන විදිහට පද්ධති ගණනාවකටම මේ සතුන්ට බලපෑම් මෙල්ල කරලා අවසානයේදී ඉතුරු වෙන්නේ මේ පොලිතින් විනාශ වෙන බව වෙනුවට අපි කරන්නේ පොලිතින් නිසා අපේ රටේ තියෙන සත්ව පරපුර විනාශ කළ දාන එක. ඒ පිළිබඳව වඩාත් පැහැදිලි කරනවා පරිසරවේදී සජීව චාමිකර.
පොලිතින් ප්ලාස්ටික් ද්‍රව්‍ය ගත්තහම මේවා බාහිර පරිසරයට නිදහස් වුණාට පස්සේ ඒවා දීර්ඝ කාලයක් ති รา පත් නොවි ස්වභාවික පද්ධතීන් තුල විවිධ ආකාරයෙන් ජෛව පද්ධතීන් තුල ඒ වගේම භෞතික පරිසරය තුල විවිධ ආකාරයෙන් දීර්ඝ කාලයක් රැඳිලා තියෙනවා. ඒවත් එක්ක තමයි හානිකර තත්ත්වයන් අතිබහුතරයක් ගොඩනැගෙන්නේ. ඉතින් මෙන්න මේ தත්ත්වය පදනම් කරගෙන තමයි විශේෂයෙන්ම අපිට මේ පොලිතින් ප්ලාස්ටික් පිළිබඳව සාකච්ඡාව මතු කරන්න වෙන්නේ. අනිත් පැත්තෙන් ඊළඟ දේ තමයි පොලිතින් සහ ප්ලාස්ටික් වල තියෙන විශේෂත්වය තමයි දැන් අපි මේවා සමහර පොලිතින් ප්ලාස්ටික් වර්ග තියෙනවා මේවා කුඩා කැබලි බවට පරිවර්තනය වීම සිද්ධ වෙනවා. නමුත් ජෛව හායනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා කුඩා කැබලි බවට පරිවර්තනය වෙලා දීර්ඝ කාලයක් නැවතත් අර ස්වභාවික පද්ධතීන් තුල ජීවි පද්ධතීන් තුල රැඳිලා පවතිනවා. ඉතින් මේ දීර්ඝ කාලයක් මේ ආකාරයෙන් කුමන ආකාරයෙන් හෝ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සලකන දි รา පත් වෙන පොලිතින් ප්ලාස්ටික් කියන දේවල් සහ කෙටි කාලයක් තුල දි รา පත් නොවන පොලිතින් සහ ප්ලාස්ටික් කියන මේ සියලුම දේවල් කුඩා කැපලි බවට පත් වෙලා දීර්ඝ කාලයක් ස්වභාවික පද්ධතීන් වල රැඳිලා පැවතීම පමණයි සිද්ධ වෙන්නේ. දැන් සමහර කෙනෙක් හිතනවා මේ දි รา පත් වෙන පොලිතින් ප්ලාස්ටික් කිව්වහම මේවා සම්පූර්ණයෙන්ම දි รา පත් වෙලා ජෛව හායනයට ලක්වීමක් සිද්ධ වෙනවා කියලා. නමුත් සම්පූර්ණයෙන්ම අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා. කොයිම ආකාරයකටවත් කැබලි බවට පත් වෙන එහෙම නැත්නම් සුද්ධාංශ බවට පත් වෙන පොලිතින් ප්ලාස්ටික්වත් ඒවා දි รา පත් වෙන බවට අපිට මූලිකව පෙනෙන්න තිබුණාට ඒවා කවදාකවත් ජෛව හායනයකට ලක්වීම සිද්ධ වෙන්නේ නැහැ. මේ අපි භාවිත කරලා ඉවත දාන කසල පොලිතින් ප්ලාස්ටික් මේ දේවල් හරියට කළමනාකරණය කරන්න ජාත්‍යන්තර සහ ලංකාව පිළිගත්තු ක්‍රමවේදයන් තියෙනවා. දැන් 3R සංකල්පේ 5R සංකල්පේ වගේ වෙනම ප්‍රින්සිපල්ස් තියෙනවා. ඉතින් ඒකෙදි අපි මේ වතාවේදී අවධානය යොමු කරනවා අපි රිජෙක්ට් කරන්න මේ ආරකුරින් පටන් ගන්න සංකල්ප පහ. මේ වෙලාවේ අපි ප්‍රතික්ෂේප කරන්න පුළුවන් නම් සහ ප්‍රතික්ෂේප කිරීම සඳහා රජය නීතියක් පනවනවා නම් තහනමක් ගේනවා නම් ඒ තහනමට අනුගත වෙලා අපි ඒ සඳහා යන්න පුළුවන් විකල්ප වලට තනිතනින්ම යන්න අපිට මේ වෙලාවේ හැකියාව තියෙනවා නම් ඒක තමයි මේ මූලික අරමුණ. අපි අවුරුදු ගණනාවක් තිස්සේ සැලසුම් කරපු කතා බහ කරපු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන තව අවුරුදු 100,000 ගානකට තවත් අති උත්සන්න වන ප්‍රශ්නයකට විසඳුම දෙන්න අද ඔබට අපිට පුළුවන්. අපි ඒ යෝජනාවයි ඔබ මේ මෙහෙවමින් තියෙන්නේ. ඔව් දැන් කෑම එක ඔතාගෙන යන්න ලන්ච් ෂීට් එකක් අතර ගන්නකොට එහෙම නැත්නම් මොන හරි බෑග් එකක දාන්නකොට shopping කවරයක් අතර ගන්නකොට හිතුවනම් මම කෑව වගේ නෙමෙයිනේ මේක ඊළඟට කන්නේ සතෙක්නේ මං අහක දාන එක මේක කෑව මේ සතාට මොකද වෙන්නේ කියලා දෙපාරක් විතර හිතුවනම් ඕක ඒක Tamanටම ආදේශ කරගත්ත නම් පොඩ්ඩක් හිතන්නකෝ මේ සතෙක් මේ පොලිතින් බෑග් පාවිච්චි කරලා අපි නදනවත් ඒක කෑවොත් අපිට මොකද්ද වෙන්නේ ඒක අපිට අමාරුවක් අපහසුයක් වෙනවනේ අන්නේ දේ මේ සතාටත් වෙනවා කියලා පොඩ්ඩක් හිතන්න ගත්තොතින් තම තමන් ඉදියට හැදෙන තින් රංගන මේක අනිවාර්යෙන්ම කරන්න බැරි වැඩක් නෙවෙයි අනිවාර්යෙන්ම කරන්න පුළුවන් වැඩක්. දැන් ඇත්තටම අද දවස වෙනකොට මොන වගේ පොලිතින් ප්ලාස්ටික් වර්ගද තහනම් වෙලා තියෙන්නේ පාවිච්චි කරන්න පුළුවන් මොනවද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කරනවා. දැන් අද වන විට ලංකාවේ මොන නිෂ්පාදන වර්ගද තහනම් වෙලා තියෙන්නේ? තහනමකට ලක් කරලා තියෙන්නේ එක්වරක් පමණක් භාවිතා කරන ලබන භාණ්ඩ කිහිපයක් පමණයි. විශාල වශයෙන් අපි කියන්න ඕන ප්‍රථම අධීරයේදී අපි සාමාන්‍යයෙන් පොලිතීන් ලන්ච් ෂීට් එක සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙන්නේ. යම්කිසි පොලිතීන් ලන්ච් ෂීට් එකක් පොලිතීන් වර්ගයකින් නිෂ්පාදනය කරනවා නම් ඒක වැරදි ක්‍රියාවක්. ඒක සඳහා නීතිය ක්‍රියාත්මක යුතුයි. ඒ වගේම අපි shopping bag එක මැටීරියල් එකකින් පමණයි අපිට නිෂ්පාදනය කරන්න තහනම් කරලා තියෙන්නේ. නමුත් ඒක නොවන අනිත් මැටීරියල් වලින් shopping bag එක සෑදීම ගැටලුවක් නැහැ. අපි මාකට් එක පුරා බලනකොට අපිට තේරෙන්නේ අපි ඉඳ දීපු මැටීරියල් එකට අමතර වෙනත් මැටීරියල් වලින් යම් කිසි විදියකින් භාණ්ඩ නිෂ්පාදනය අවස්ථාවක් තියෙනවා. නමුත් ඒ කටයුතුත් අපි ඊළඟ රෙගියුලේෂන් එකේදී නිවැරදි කිරීමට කටයුතු කරනවා. ඊට අමතරව අපි පොලි ස්ටයිරින් වලින් නිෂ්පාදනය කරපු ලන්ච් බොක්ස් එකක් අපි තහනම් කළා. ඒක මාකට් එකකින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ගියා. ශාෂේ පැකට් එකට අමතරව උලම් පිර වූ බැලුම් ඇරෙන්න අනිත් භාණ්ඩ කියන්නේ සෙල්ලම් බඩු අපි තහනම් කිරීමකට ලක් කළා. ඒක ඇත්තටම ලංකාවේ නිෂ්පාදනය කරන ආයිතමයක් නෙමෙයි. ඒක පිටරටින් ගේන ආයිතමයක්. ඒ ආයිතමේ මං හිතන්නේ තව දුරටත් යම් කිසි තැනක තියෙනවා නම් ඒ රටින් ගෙනාපු යම්කිසි කොටසක් ඉතුරු වෙච්ච කොටසක් තමයි ඇත්තේ. ඒ ටික වෙළඳපොලින් ඉවත් වුණාට පස්සේ නැවත වරක් ලංකාවට ඒ භාණ්ඩ රැගෙනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ උන්ට. ඒ අනුව ඒ භාණ්ඩයත් ආනයනය කිරීම සඳහා ඉඩ ලබා දීලා නැති නිසා ඒකත් ඉදිරි කාලයේදී අපේ මාකට් එකකින් ඉවත් වීමට නියමිතයි. දැන් අපිට මතකයි අපේ වෙළඳපොලේ තිබුණ අපි කෑම පැකට් එකක් ගන්න ගියාට පස්සේ ඒක නිකන් රිජි ෆෝම් වගේ පෙට්ටියක දාලා කෑම දුන්නා. දැන් හැබැයි මේ දේවල් මේ වෙළඳපොලෙන් ඉවත් වෙන්න නීති අරගෙන අවිල්ලා
දැන් ඒ දේවල් නෑ වෙළඳ පොලේ. ඉතින් එතකොට අපි දන්නවා මේවා දුරාතීතයේ ඉඳලා අපි පාවිච්චි කරපු දේවල් නෙවෙයිනේ. අපේ අවශ්‍යතා අනුව අපි සකස් කරගත්තු දේවල්. හැබැයි ඒ සකස් කරගත්තු දේවල් අපි හරියට කළමනාකරණය කරේ නැත්නම් ඒක පරිසරයට අපේ මිනිසාට ඊට පස්සේ මේක අපේ හිතමු මේ දේවල් ටික අපිට පුරුස්සා දමන්නොත් එහෙම පරිසරයට වායු ගෝලයට සිද්ධ වෙන හානිය කොච්චරද? මේවා පසට එකතු වුණොත් එහෙම අපේ පස දූෂණය වෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට ගියාම පස්සේ අපි පානීය ජල මූලාශ්‍රයන් ටිකට සිද්ධ වෙන හානිය අපි බොන වතුර ටිකට මේ දේවල් ටික මිශ්‍ර වෙනවා. ඉතින් ඉන් අමතරව ගත්තාට පස්සේ දැන් මුහුදට මේ දේවල් ටික ගලාගෙන මුහුදේ ඉන්න සාගර ජීවීන්ට මාළුන්ට මාළුවා මේ පොලිතින් ප්ලාස්ටික් කොටස් අවශේෂ ඒ සත්තු කෑවට පස්සේ අපි මාළුවව කනවා. ඒතකොට අපිම දාපු පොලිතින් ප්ලාස්ටික් ටික රමාලිකව කතාවේ අවසාන කොටස අපිට සිද්ධ වෙන්නේ අපිම දාපු පොලිතින් ප්ලාස්ටික් ටික මාළුව කෑවට පස්සේ අපි මාළුවව ගෙනල්ලා කනවා. ඒතකොට අපේ කුණු ටිකම තමයි අපි අන්තිමට කාලා තියෙන්නේ. ඔව් මේ සම්බන්ධයෙන් රංගන වැඩිදුරට අපි පරිසරවේදී සජීව චාමිකර මහත්මයාත් එක්ක කතා කරා. මේ තත්ත්වයන් සියල්ලම අවබෝධ කරගෙන අපි පැහැදිලිවම උත්සාහ දරන්න ඕනේ මේ පොලිතින් ප්ලාස්ටික් කියන එක මේවැ කොටස් විදිහට තහනම් කිරීමට ලක් කරලා තිබෙන ප්‍රශ්නයට විසඳුම් සොයා ගන්න බෑ. ඉතින් අපි විශේෂයෙන්ම දිගින් දිගටම අවධානයට ලක් කරන්නේ මේවා ස්වභාවික පරිසරයට එකතු වීමේ ක්‍රියාවලිය මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය කරන යාන්ත්‍රණයක් හදන්න ඕනේ. ඒ සඳහා රට තුල කසල කළමනාකරන ව්‍යුහයක් නිසි පරිදි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ විතරක් නෙමේ මේවා දූෂණය කරන පුද්ගලයා ඒවා හානිපූර්ණය කරන එහෙම නැත්නම් ඒවා වෙන පරිසරයට වෙන බලපෑමේ හානිපූර්ණය කිරීම සඳහා වන වගකීම අරගන්න තත්වයට නීති අනපනත් සකස් කරන්න ඕනේ, ප්‍රතිපත්ති ව්‍යුහයන් නැති කරන්න ඕනේ. ඒ මගින් තමයි මේ පොලිතින් ප්ලාස්ටික් ස්වභාවික පරිසරයට එකතු වෙලා ඒ මගින් සිද්ධ වෙන හානිකර තත්ත්වයන් පාලනය කරන්න අවශ්‍ය කරන උපාය මාර්ග යෙදීම හැකි වෙන්නේ. එහෙම නැතුව අපිට කොයිම වෙලාවකත් මේවා මයික්‍රෝන ගණන අනුව සහ ඊට අමතරව විවිධ ආකාරයෙන් තෝරාගත් පොලිතින් ප්ලාස්ටික් පමණක් තහනම් කිරීම හරහා මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න බෑ. දැන් අපි දන්නවා අපි පුංචි දරුවෙක්ට සෙල්ලම් බඩුවක් ගෙනල්ලා දෙනවා කඩේ. දැන් මේ සෙල්ලම් බඩුව බොහෝ දුරට ලංකාවේ නිෂ්පාදනය කරපු එහෙම නැත්නම් මේ පරිසර හිතකාමී ද්‍රව්‍යකින් නෙවෙයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. වෙනත් රටකින් ගෙන්නපු ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරපු සෙල්ලම් බඩුව. මේ දරුවා අතින් සෙල්ලම් බඩුව දවසයි දෙකයි එහෙම නැත්නම් ටික කාලයක් හරි පරිස්සම් කරයි ඒක පාවිච්චි කරයි සෙල්ලම් කරයි විනෝද වෙයි. හැබැයි ඒක කවදාවත් කැඩෙනවා. හැබැයි ඒ කැඩුණාට පස්සේ මොකද ඒක කරන්නේ? නැවත ඒක ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලියකට කොහොමවත් ලක් කරන්න බැරි දෙයක් ඒක. එතකොට ඒක ගෙදර කුණු ගොඩට හෝ එහෙම නැත්නම් පළාත් පාලන ආයතන ප්‍රාදේශීය සභාවෙන් ගෙන කුණු ටැක්ටරේට තමයි යවන්නේ. හැබැයි ඒ යවුවත් කොහෙටද යන්නේ? නැවත ආපහු මේකේ උපු චීනයට හෝ කොහෙට හරි ඊට කියවන්නේ නැහැ. ඒ ටික ගිහිල්ලත් කොතන හරි කසල කොට ගිහලා මේ අපේ පොළොවට මේ අපේ පරිසරයටම තමයි ඒ දේවල් ටිකත් මුදා හැරෙන්නේ. ඉතින් මේ එක උදාහරණයක් එකින් එක අපි අරගෙන බැලුවත් මේ වගේ දේවල් තියෙනවා. තව උදාහරණයක් තමයි මාලේ දැන් සැෂේ පැකට් තහනම් කිරීමක් උනාර මේ ලයිස්ට් තුළ සැෂේ පැකට් තහනම් කර කියන්නේ ඊටාම සුළු ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන පොලිතින් කවරයකින් ආවරණය කරලා තියෙන නිෂ්පාදන පොඩි පැකට්. ඉතින් මේ පැකට් එක තමයි ඉතින් හැමෝටම අර ලොකු බෝතල් ගත්තොත් එහෙම අපි ෂැම්පු එකක් වෙන්න පුළුවන්, ක්‍රීමයක් වෙන්න පුළුවන්. ඒක ලොකු බෝතල් වලින් පාවිච්චි කරන්න බැරි කෙනාට ඒක ප්‍රායෝගිකව මොකක් හරි තමන්ගේ අරගෙන යන්න බැරි කම නැත්නම් අතේ තියෙන මිල මුදල් මදිකම විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි පුංචි පැකට් එක ගන්න. හැබැයි මේ පැකට් එක පාවිච්චි කරලා අපි ඒකට මොකද කරන්නේ? අපි ඒක විසි කරලා දානවා. හැබැයි තහනම ගෙනාවට පස්සේ අපේ තියෙන සමාගම් විසින් මොකක්ද කරන්නේ? මේ සැෂේ පැකට් එක වෙනුවට ඊට වඩා ටිකක් ලොකු ධාරිතාවයක් තියෙනවා. කිව්වොත් එම් මිලිලීටර් 4ක් තියෙන එක තහනම් කරොත් එම් ඊට වඩා වැඩි ධාරිතාවක් තියෙන ප්‍රමාණයක් ඒ වර්ගයේ මේ ඇසුරුම්ම පාවිච්චි කරලා ටිකක් පැකට් එක ලොකු කරනවා. ලොකු කරලා දැන් හිතුව හරිනේ නීතියේ දැලෙන් රිංගලා ගිහිල්ලා. එතකොට අල්ලන්න බැරි වෙයිද? එහෙම එකකුත් තියෙනවනේ. දැන් රංගන දැන් ඔහොම ඔය එක උපාය මාර්ග හිතන වෙලාව බැරි වුණාද පොඩ්ඩක් මේකට මෙහෙම මේක අවුල් නම් දැන් මොකක් හරි හොඳ ආදේශකයක් ඉතින් එහෙම උත්සාහ කරා නම් කොච්චර හොඳයිද නේද? ඔව් ඉතින් එහෙම කරන අයට මොකක්ද ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ගය කියලා පරිසර අමාත්‍යවරයා පැහැදිලි කරනවා. සැෂේ පැකට් එක තහනම් කළාට පස්සේ ඒ අමුද්‍රව්‍ය වලින්ම ඉතලා ලොකු පැකට් එකක් හදලා දෙනවා. මේක සැෂේ නෙවෙයි කියන සමාගම් මෙහෙම කරනවා. මොකද ඒකට කරන්නේ? ඔව් සැෂේ පැකට් අපි තහනම් කරාට පස්සේ ප්‍රධාන බහුජාතික සමාගමක් ඒක අපි මිලිලීටර් 4ට තහනම් කරාම 24ට ලොකු කරලා පුඩා පැකට් 6ක් එකතු කරලා සකස් කිරීමක් කරා. නමුත් අපි ඒකත් තහනම් කරා. අපිට ඒක තමයි මරින්ම ඒගොල්ලෝ වෙන විදියෙන් මේවා ක්‍රියාත්මක කරන්න හැදුවත් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපි ඒවා තහනම් කරා. ඔව් ඉතින් මේ තහනම් කිරීමෙන්ම තමයි දැන් මේ දේවල් පාලනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපිම ස්වයං පාලනයකට නතු වෙලා හිට තිබුණා නම් අපි මෙහෙම තහනම් කරලා පාලනය කරන්න ඕනේ නැහැ. හැබැයි මිනිසාට එහෙම කරගන්න බැරි වෙච්ච නිසා තමයි නැත්තම් මේවා කළමනාකරණය කරන ආයතන හරියට උපදෙස් දුන්නේ නැද්ද? එහෙම නැත්තම් දුන්න උපදෙස් අපි හරියට ක්‍රියාත්මක කළේ නැද්ද? කොතන හරි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ
මේ පොලිතින් ප්ලාස්ටික් තමයි ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් පාලනය කරන්න නීතියක් ගෙනාවා නම් ඒ නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් ලංකාවට පොලිතින් ප්ලාස්ටික් මේ භාවිතයෙන් අපි දුරස් විය යුතුයි කියන යෝජනාව තමයි net FM බැලුම්ගල සිදු කරමින් ඉන්නේ. ඒ පිළිබඳව ඔබේ අදහස් අරගෙන ඉන්නත් පුළුවන්. ඔව් ඔබට පුළුවන් අපිට කතා කරන්න 0112555363. බැලුම්ගල කැපවි ජනතා සේවයට dedicated to serve the people. තහනම් කිරීම තුළ යම්කිසි ක්‍රියාවලියකට මධ්‍යම පරිසර අධිකාරිය යොමු වෙන්න ඕන. ඒ වගේ භාණ්ඩයක් නැවත මාකට් එකට ආවොත් වෙනත් ඒක නිෂ්පාදනය කළොත් ඒක සඳහා අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මධ්‍යම පරිසර අධිකාරිය විශේෂයෙන් ඒ සඳහා විමර්ශන ඒකකයක් අපි ස්ථාපනය කරලා තියෙනවා. ඒ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ අපි මිලදී අරගෙන තියෙනවා. මේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය වෙලා තියෙනවා. විශේෂයෙන් මේ නිෂ්පාදකවරුන් විකුණනාය ඒ අවශ්‍ය තැන්වලදී පාරිභෝගිකින් පවා අපි යම් කිසි විදියකට නීතියට හසු කර ගැනීම සඳහා ඒ විමර්ශන අංශය මගින් කටයුතු කරනවා. ඉතින් ඒ අනුව අපි මේ වන විට විශේෂ වශයෙන් 2017 ගෙනාපු රෙගුලේෂන් 2021 ගෙනාපු රෙගුලේෂන් සම්බන්ධයෙන් නෛතික කටයුතු කිරීම ආරම්භ කරලා ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් 2017 ගෙනාපු රෙගුලේෂන්ස් වලට අයත් වෙච්ච ලන්ච් ෂීට් එක shopping bag එක සම්බන්ධයෙන් අපි නීතිය අනුව කටයුතු කරලා මේවට විශාල ආයතන සංඛ්‍යාවකට විරුද්ධව නඩු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඉතින් මේ ක්‍රියාවලින් තුල අපි යම්කිසි සාධනීය වෙනසක් රටේ තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. නමුත් අපි සමහරට එකවර මේ වෙනස් වීමට හුරු නැති සමහර නිෂ්පාදකවරුන් ඒ වගේම මේ අදාළ ව්‍යාපාර කරන අය තවදුරටත් යොමු වෙලා නැති අවස්ථා තියෙනවා. අපි ඒව සඳහා අපේ දඩ මුදල් වැඩි කිරීම සඳහා අපි අවශ්‍ය පියවරගෙන තියෙනවා. යන ඉදිරියේදී මම හිතන්නේ අපිට අතර එකමාරක් දෙකක් යනකොට ඒ ක්‍රියාවලින් සාමාන්‍ය රට ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළදී හොඳින් කළමනාකරණය කර ගැනීමේ හැකියාව දැන් මධ්‍යම පරිසර අධිකාරියට ලැබිලා තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි ඉන්ද්‍රරත්න මහත්මයා කතා කළේ. අද net FM බැලුම්ගලින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ එක්වරක් පමණක් භාවිතයට ගෙන ඉවත දමන ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන රැසක් තහනම් කිරීම සඳහා රජයේ සූදානමක් තියෙනවා. අපි රටක් විදිහට ඇත්තට මේතනට යා යුතුයි. මේ තහනම් කිරීම කෙසේ අපි මේ පාලනය කර ගැනීම පොලිතින් ප්ලාස්ටික් භාවිතය පාලනය කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳවයි අපි කතා බහ කළේ. රංගන අපිත් එක්ක කතා කරන්න ඉන්නවා අහංගමින් ගුරුගේ මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. අයිබෝන් මම යොදාගන්න මාත්‍ය මේ පරිසර අධිකාරිය පාරිභෝගික අධිකාරිය වගේ එකක් වෙන්නේ නැතුව කෙලින් වැඩ කරොත් ඕක කරන්න පුළුවන්. නැත්නම් ප්‍රීමියම් කියලා මේ ප්ලාස්ටික් වර්ගයක් ඉදිරිපත් කරා. දැන් තේරෙනවනේ ගෑස් වලට වෙච්ච එක ප්‍රීමියම් ගෑස් කියලා අන්න ඒ වගේ. ඒක නිසා මේක කෙලින් මේ නීතිය ක්‍රියාත්මක කරොත් ඕක සාර්ථකව කරගන්න පුළුවන්. හොඳයි. මේ එතුමා කිව්ව කාරණාවටත් අපි තව ඉදිරියේදී වැඩසටහන අහගෙන ඉන්න. ඒ ආයතන වලින් අපි විමසීම් කරලා තිනවා. ඒ ආයතන වල කාර්යභාරය කොහොමද වුන් කරලා තියෙන්නේ? කරන්නේ සහ ඉදිරියට ඔවුන්ගේ තියෙන සැලැස්මවල් පිළිබඳව තවදුරටත් පැහැදිලි කරනවා. දැන් තව ප්‍රශ්නයක් එනවනේ අමාලි. දැන් පොලිතින් ප්ලාස්ටික් තහනම් කරනවා නම් අපි මෙච්චර කල් පාවිච්චි කරපු දේවල් ඒව නැතුව අපි කොහොමද ඉන්නේ? අපිට එදිනදා අවශ්‍යතාවය තියෙනවනේ. ඉතින් ඒවට මොන හරි වෙනත් ආදේශික විකල්ප තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ ප්‍රශ්නේ යොමු කළා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයාට. විවිධ අවස්ථාවන් වලදී විකල්ප සම්බන්ධයෙන් කතා වුණානේ. මේකට කෙසෙල් කොළය හෝ නැත්නම් වෙනත් විකල්ප පාවිච්චි. ඒ වගේ දේවල් ප්‍රවර්ධනය කරලා තියෙනවද මතුමා? දැන් අපි මේ සියල්ල වෙනුවෙන්ම විකල්ප නිෂ්පාදකයන් මුණ ගැසෙමින් සාකච්ඡා පවත්වමින් එය දිරිගන්න වැඩසටහන් ක්‍රියාත්මක කරමින් යනවා. 100ක් විකල්ප අඳුර ගන්න බැරි වේ. උදාහරණයක් විදිහට ගත්තොත් ලන්ච් ෂීට් කියන එකට ලන්ච් ෂීට් දවසකට මිලියන ගණනක් මේ රටේ පාවිච්චි වෙනවා. ඒකට සම්බන්ධන ප්‍රමාණවත් විකල්ප අපිට හොයාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මොකද කෙසෙල් කොළ ඒ වගේ දේවල් තියෙනවා තමයි. නමුත් අපි ඒකට වෙන ක්‍රමයක් භාවිත කළ යුතු වෙනවා. දැන් මේ ලන්ච් ෂීට් මේ රටේ පාවිච්චිට පෙර වෙනත් ක්‍රම හදාගෙන තිබුණා. බත් ගෙනියන පෙට්ටි තිබුණා. ඒ වගේ භාජන තිබුණා. ඒ වගේ දේවල් තිබුණානේ. ඒ නිසා ඒ වගේම විකල්ප නිෂ්පාදකයෝ මේ රටේ දිරිගැන්වෙන්න නම් ඒක අනිවාර්යයෙන්ම තහනම් කරන්න ඕන. නැත්නම් එයා එන්නේ නැහැ ආයෝජනයක් කරන්නේ නැහැ. අනාගතේ තහනම් කරනවා කියන මේ පොරොන්දුව මත ආයෝජනයක් කරන්නේ. දැනටමත් මඤ්ඤොක්ක වලින් බෑග් නිෂ්පාදනය කරන කණ්ඩායම් මේ වගේ විදේශ රටවල් මේ කටයුතු කරනවා. ලංකාවටත් එයා එන්න සූදානමින් ඉන්නවා. අපේ දේශීය ව්‍යාපාරිකය. මේකට ලොකු ආයෝජනයක් කරන්න ඕනේ. ඒ ආයෝජනය කරන්න මේක තහනම් කළ යුතුම වෙනවා. ඒ වගේම තමයි ලෝකයේ කිසිම රටක ලන්ච් ෂීට් පාවිච්චි වෙන්නේ නැහැ. අපිට විතරයි මේ පරිසර ආයතන සහ සෞඛ්‍ය සහිතකර ලන්ච් ෂීට් පාවිච්චි වෙන්නේ. දැන් අපි දන්නවා ලංකාවේ වගා භෝගයක් විදිහට වගා කරනවා කෙසෙල් වගාව. ඉතින් මේ කෙසෙල් ගහේ තියෙන
කොළ ටික කපලා මේක අපිට ලන්ච් ෂීට් එකක් විදිහට පාවිච්චි කරන්න. හැබැයි කෙනෙක් මේ දේවල් ටික සපය ගන්න පුළුවන්කම තිබ්බත් ඔහුට කලින් වෙළඳ පොලක් නැතුව මේ දේවල් ටික විකුණ ගන්න විදිහක් නැහැ. සා මොකද ඒකට හේතුව ලන්ච් ෂීට් එක තියෙනවා. ලේසි පහසුයි කඩේට ගිහිල්ලා ගත්තා. ප්‍රමාණයෙන් කුඩායි. භාවිතයේ ලේසි පාවිච්චි කරලා විසි කරලා දැම්මා. එහෙම තමයි අපි සරල අවබෝධයෙන් මෙච්චර කාලයක් පාවිච්චි කළේ. හැබැයි පරිසරයට හිතකාමී වෙන ආකාරයෙන් එවැනි නිෂ්පාදනයක් අපිට පාවිච්චි කරන්න බැරිද? නමුත් ඒ වගේ විකල්ප සම්බන්ධයෙන් කාලාන්තරයක් තිස්සේ අපි කතා බහ කළා. සානෙත් FM බැලුම් ගලනුත් අපි අනාවරණය කළා. මෙන්න මේ ප්‍රශ්නෙට මෙන්න මේ විසඳුම අරගෙන ආපු නව නිෂ්පාදනය කරපු පුජ්‍යලයෝ කණ්ඩායම් ආයතන ඉන්නවා. ඒ පිළිබඳව ප්‍රවර්ධනය කරන්න අපි කතා බහ කරලා තියෙනවා. ඉතින් එවැනි නිෂ්පාදන කරන ආයතනයක ප්‍රධානියෙක් තමයි චුල්ලක හපුආරච්චි මහත්මයා. ඔහු සඳහන් කරනවා මේ සඳහා විකල්ප විදිහට ඔවුන් කරපු දේ ගැන. 2018 විතර වගේම කිව්වා මෙහෙම විකල්ප හොයන්න කියලා අපි ඉතිස්සෙල්ලත් අපි ගාව විකල්ප තිබ්බා. අපිට ලොකුවට කතා කරලා කිව්වා මේවට ඉන්වෙස්ට් කරන්න මැෂින් ගේන්න මේකට අවශ්‍ය ඒ රෝ මැටීරියල් සමහර ඒවාට ටැක්ස් බෙනිෆිට් දෙනවා. අනම්මනම් ගොඩක් අපිව නොමග යවුවා. එහෙම ගිහිල්ලා අපි ඇත්තටම අමාරුවේ වැටුණා මේ ගොඩක් කට්ටිය. මොකද ඒවා කියපු එකක්වත් හම්බුන්නේ නැහැ. තාමත් නැහැ. ඒවා සමහර ඒවායි අපිට ටැක්ස් බෙනිෆිට් දෙනවා කියලා අපි බඩු ගෙනල්ලා අන්තිමට කස්ටම්ස් එකෙන් අපිට දඩක් ගැහුවා. මේකට ටැක්ස් නැතුව ක්ලියර් කරගන්න යනවා කියලා අපිට කියන්නේ පරිසර අධිකාරියෙන් ලියුම් පවා දීලා තියෙනවා මේක ටැක්ස් නැතුව ක්ලියර් කරන්න මේ රෝ මැටීරියල් එක මේක අපි ඔයගලන්ට මේක දියුණු කරගන්න මේ අවුරුදු 5ක විතර කාලයක් දෙනවා මේක හරියට දියුණු කරගන්න ඒකයි මේක ටැක්ස් බෙනිෆිට් දෙන්නේ කියලා. ඒ කියන්නේ තීරු බදු සහන මේ ඇවිල්ලා එන් ප්‍රොඩක්ට් එක නැත්තම් ෆයිනල් ප්‍රොඩක්ට් එක ගේන්නේ මේ ඇවිල්ලා අමුද්‍රව්‍ය ගේන්නේ. පොලිතීන් වෙනුවට ලන්ච් ෂීට් එකනේ මුලින්ම කිව්වේ ලන්ච් ෂීට් එක කිව්වා මේ මෙටීරියල් ගහන්න කියලා. අපිත් ගහන්න ගත්තා. හැබැයි ඊට පස්සේ මාකට් එකට ගොඩාක් එන්න ගත්තා. පොලිතීන් ලන්ච් ෂීට් මෙන්න ගත්තට ඒවා වැටලීම් කරේ හරිම ටිකයි. අපේ විකල්පය තිබ්බේ අපිට මේ තිරිඟු පිටි ආශ්‍රිතෙන් කෝන් ස්ටාර්ච් එහෙම නැත්නම් මඤ්ඤොක්කා පිටි ඒ වගේ ඒ පිටි ආශ්‍රිතෙන් ඒ ස්ටාර්ච් එකෙන් අපිට පුළුවන් පොලිම එකක් හදන්න. මාස 6ක් අවුරුද්දක් ඇතුළත කාලයක කම්පෝස්ට් බවට පත් වෙනවා විසි කරාම. ඉතින් ඒක තමයි අපේ ප්‍රොඩක්ට් එක. ඒක අපි විතර නෙමෙයි තව ගොඩක් කට්ටිය පටන් ගත්තා 3-4 දෙනෙක් කරන්න පටන් ගත්තා. දැන්ටත් යනවා අර කොළපාට එළවලු දාන රෝල තියෙන ඒක පොලිතීන් නැතුව ඒකෙන් හදලා තියෙන්නේ. පාරිභෝගිකයන්ගේ ඉල්ලුම කොයි ආකාරයෙන් තියෙනවද මේ නිෂ්පාදනය කරන්න? පාරිභෝගිකයන් ඇත්තටම ඉල්ලුමක් තියෙනවා. මොකද මිනිස්සු දැන් ගොඩක් දැනුවත් ඉස්සරට වඩා ප්ලාස්ටික් වෙනුවට ආදේශ කරනවා. රංගන මේ සම්බන්ධයෙන් කතා කරද්දී අපි ආරාධනා කරන්නේ අපිට කතා කරන්න කියලා. දැන් මේ ප්‍රශ්නෙට මේක ප්‍රශ්නයක් කිය හිත ඉඳලම ඒ ප්ලාස්ටික් පොලිතීම පාවිච්චි කරන්නේ නැතුව ඒකට විසඳුම හොයපු අය ගොඩක් ඉන්නවා. ඒ අතර සංජය කියන්නේත් ඒ විදිහටම නව ආදේශක පිළිබඳව හොයලා ඒව නිර්මාණය කරලා පොලිතීන් වෙනුවට ප්ලාස්ටික් වෙනුවට ආදේශකයන් නිර්මාණය කරපු කෙනෙක්. අපිට ඔහු කතා කරනවා. ආයිබෝන් සංජය. ආයිබෝන්. ඔව් සංජය කියන්නේ මොකක්ද ඔබතුමා කරලා තියෙන්නේ මේ වෙනකොට? අපි මම පටන් ගන්නම් ඇත්තටම ගොඩාක් ප්‍රොඩක්ට්ස් ගොඩක් අපි කරලා තියෙනවා. පළවෙනි එක තමයි ලන්ච් ෂීට් එකට මේක දැනට ඇත්තටම අවුරුදු 4කට 5කට ඉස්සෙල්ලා අපි ඉදිරිපත් කරා කඩදාසියෙන් හදපු පොලිතින් වලින් තොර ලන්ච් පේපර් එකක්. ඒකට කෙලින්ම කෑම කොටාගෙන යන්න පුළුවන්. මොනවත් ලීක් වෙන්නේ නැහැ. මේක වෙනින් නාලිකාවල පෙන්නලක් තිබිලා තියෙනවා. මේක කෑමක කෙලින්ම ඔතාගෙන යන්න පුළුවන්. මේක පරිසරයට ගියන් පස්සේ සාමාන්‍ය කඩදාසියක් දිරනවා වගේ මාසයක් වගේ ඇතුළත දිරනවා. මේක අපි ගොඩක් සාමාන්‍යයෙන් ගොඩක් දුරට දැනට සමහරව ඇවිල්ලා අරගෙන යනවා අපෙන්. අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ තමන්ගේ පුද්ගලික පරිහරණයට ගන්නවා. මොකද ඒකේ වශ විසයි තොරයි පරිසර හිතකාමී කියන්නේ. ඊට අමතරව අපි හැදුවා යෝගට් හැන්දක් හදලා තියෙනවා කඩදාසි වලින්. මේක දැනට ගොඩක් ආයතන වලට දීලා තියෙනවා. ඒගොල්ලෝ ඒ ආයතන හරි සන්තෝෂයි ඒකත් එක්ක. හැබැයි ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා මේක සහනම එනකන් මේකට යන්න. ඊට අමතරව අපි හදලා තියෙනවා දැනට මාකට් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම කඩවල වල ගහලා තියෙනවා ප්ලාස්ටික් කොරුගේටඩ් වලින් ඇඩ්වර්ටයිස්මන්ට්. මේ ප්ලාස්ටික් කොරුගේටඩ් කියන එක තාපහු යන්නේ පරිසරයටම තමයි. මොකද කඩේ තිබිලා ඒක දිරලා කෑලි වලට කුඩු වෙලා වැටෙන්නේ පරිසරයට. ඒ කෑලි වලට කුඩුනහම වෙන්නේ ඔක වතුරත් එක්ක ආපහු එක්කහුව වෙන්න පුළුවන්. මේක සතෙක් බොන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිනිස්සෙක් බොන්නත් පුළුවන් සමහර විට. ඒ වෙනුවටත් අපි කඩදාසි වලින් හදලා තියෙනවා එළියේ තිබ්බට කිසිම වෙදක් හේතුවක් උඩ එක තෙමුණට මොනවත් වෙන්නේ නැහැ. නමුත් පරිසරයට ගියන් පස්සේ මේ හැම එකම කරලා තියෙන්නේ අපි ප්‍රෝටීන් පාටිකල්ස් යූස් කරලා. ඒක තමයි කෝටින් එක තියෙන්නේ. එතකොට කිසිම පරිසරයට අහිතකර බවක් නැහැ. මේක පරිසර අමාත්‍යාංශයත් එක්කත් මම කතා කරලා තියෙනවා. පරිසර අධිකාරියටත් මම කතා කරලා තියෙනවා. හොඳයි. ඒ වගේ විවිධ ආදේශක නව නිපැයුම් නැත්නම් විකල්ප විදිහට මේකට උත්තර හොයන්න වැඩ කරපු අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අයව ප්‍රවර්ධනය කරන්න
රජයට මේ වෙලාවේ පුළුවන්. සහ දැන් අර කිව්ව දැන් යෝගට් හැන්දක් හදනකොට ඒකට සමාගම් බලාගෙන ඉන්න මේක තහනම් කරනකම් මේ අලුතෙන් කරපු මේ නව නිෂ්පාදනය ගන්න. ඉතින් කියන්නේ මේක තහනම් කළොත් තමයි ඒකට අවශ්‍ය වෙළඳපොළක් නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ නිසා මේ රජයේ මේ වෙලාවේ ගන්න මේ තීරණය අපි මේ කාටවත් පක්ෂග්‍රාහීව කතා කරන අපි මේ කතා කරන්නේ ඇමතිවරයාට පක්ෂග්‍රාහී හෝ නැත්නම් මධ්‍යම පරිසර අධිකාරියට පක්ෂග්‍රාහී නෙමෙයි මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙන්න පුළුවන් තත්ත්වය මොකක්ද? ඒ තත්ත්වයට එකඟවයි අපි කතා කරන්නේ. ඉතින් මේ කතා බහේදී කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් එහෙනම් ලංකාවට පොලිතින් ප්ලාස්ටික් ගෙන්වන ආයතන නිෂ්පාදන ආයතන කොයිතරම් නම් තියෙනවද? ලංකාවේ ආයතන 900 වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ තුල යැපෙන වෙනම අතිවිශාල පිරිසක් ඉන්නවා. මේ පොලිතින් සහ ප්ලාස්ටික් ව්‍යාපාරයක් විදිහට කරගෙන යන උදවිය. ඉතින් ඒ උදවියට මොකද වෙන්නේ? නැත්නම් ඒ උදවියගෙන් මේ පිළිබඳව මතයක් අහන්නේ නැද්ද? ඔවුන් මොකක්ද මේ ගැන කියන කතාව කියලාත් දැනගන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා net FM බැලුම්ගල සම්බන්ධ කරගත්ත පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රචක්‍රීකරණය කරන්නන්ගේ සංගමේ ලේකම්වරයා අනුර හේරත් මහත්මයා. පොලිතින් සහ ප්ලාස්ටික් තහනමක් ගැන දැන් කතා වෙනවා. නමුත් මාත් දකිනවා යම්කිසි ආකාරයක ලංකාවේ පරිහරණය වෙන ක්‍රමවේදය ඒ තරම් හොඳ නැහැ. ඒක පාලනයක් විය යුතුයි. ඒකට මමත් නිෂ්පාදකයෙක් හැටියට අනිවාර්යයෙන්ම එකගතාවයක් තියෙනවා. ඊට අමතරව සංගමයක් හැටියටත් අපිත් එකගතාවයක් තියෙනවා. යම් ආකාරයක පාලනයක් කළ යුතුයි කියලා. නමුත් පරිසර අධිකාරිය විසින් දැන් 2016 ගෙනාව යෝජනාවක්. ඒ යෝජනාව අනුව යම් ආකාරයක මැටීරියල් වල මාරු කිරීමක් සිදු කරා. ඒ කියන්නේ high density polyethylene වලින් low density polyethylene එකට මාරු වීමක් කරා ටැක්ස් සියල්ලම. ඒ මාරු කිරීම අපි පෙන්වා දුන්නා. ඒක ලොකු හානියක් වෙනවා. මොකද high density polyethylene එක කියලා කියන්නේ ලෝකයේ තියෙන advanced polythene එකක්. ඒකෙන් බෑග් එකක් හදන්න පුළුවන්. ඒක හයියි. එතකොට මේ කට්ටිය කිසිම දැනුමකින් තොරව තාක්ෂණික දැනුමක් නැති පරිසර අධිකාරිය නිලධාරියෙක් ඉන්නවා. ප්‍රධාන නිලධාරියෙක් ඔය ප්‍රතිපත්තියෙන් හදන්න. ඒ නිලධාරියම තමයි දැනුත් මේකට මැදිහත් වෙලා ඉන්නේ. එතුමා යෝජනා කරනවා අපිට මේ මැටීරියල් එකට මාරු වෙන්න කියලා. ඒ මාරු වුණාම අපි පෙන්වා දුන්නා ලොකු පරිසර විනාශයක් මේකෙදි වෙනවා. ඒ කියන්නේ ටොන් ලක්ෂ 2ක් වගේ ප්‍රමාණයක් අවුරුද්දකට පොලිතින් අට වශයෙන් ඔය පෙලට් එක හැටියට මේ ආනයනය කරන පොලිතින් නිෂ්පාදනය කිරීම සඳහා බෑ. එතකොට ඒක ටොන් ලක්ෂ 3.5 දක්වා වැඩි වෙනවා. මේ කට්ටිය මේ යෝජනා කරන ක්‍රමවේදෙට කිව්වොත් එහෙනම් මොකද මේ බෑග් එක තුනීමට හදන්න බෑ. ඒක තමයි ඒකේ මේ මැටීරියල් එක ඇදෙනවා. ඒ ඇදීම තුලින් අනිවාර්යයෙන්ම බෑග් එකේ ඝනකම ලොකු ප්‍රමාණයක් වැඩි කරන්න ඕනේ. ඊට අමතරව ඒකත් හරියන්නේ නැත්නම් ඒක ඔබතුමාලා දකින්න නැති සුපිරි වෙනස්කම් වල බෑග් දෙක තුන දාලා දෙන්න වෙලා තියෙන්නේ. ඒක හරිය නැතිකම කඩා වැටෙන නිසා. දැන් වෙළඳ පොළට ගියාට පස්සේ අපි දන්නේ නැහැ මේ ගන්න බෑග් එක නැත්තම් මල්ල මේක පොලිතින් වලින් නිෂ්පාදනය කළාද මේක නැත්තම් පරිසර හිතකාමී ද්‍රව්‍යකින් නිෂ්පාදනය කළා අපි දන්නේ. හැබැයි අපිට දැනගන්න තිබුණ පහුගිය කාලේ ටිකක් ඝනකම වැඩි ගේජ් එක වැඩි කවරයක් ආම්පස්සේ මේක පරිසරයට හානි කර තත්ත්වය අඩු වෙන්න පුළුවන් මේ දි รา පත් වෙන්න පුළුවන්. හැබැයි මේ පොලිතින් නිෂ්පාදකින්ම සඳහන් කරන කාරණාව තමයි කලින් අපි පාවිච්චි කර ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් පොලිතින් ප්ලාස්ටික් ප්‍රමාණයක් යොදා ගන්න සිද්ධ වෙලා තියෙන මේව නිෂ්පාදනය කරන්න. ඉතින් අපි එක කවරයක් එක ලන්ච් ෂීට් එකක් පාවිච්චි කරා නම් ඒ එදා පාවිච්චි කරපු ගේජ් වල වැඩි ගේජ් එකක් තමයි වැඩි ඝනකම එකක් තමයි දැන් අපි කසල බඳුනට දාන්නේ. එතකොට කසල බඳුනට ලැබෙන වැටෙන ධාරිතාවය එන්න වැඩි වෙනවා. මේක රටක් විදිහට ගත්තට පස්සේ ටොන් ගණනින් තමයි මේ ප්‍රමාණය වැඩි වෙන්නේ. ඉතින් ඒක ඒ වගේ විසඳුම් ඒ තරම්ම ප්‍රායෝගික නොවුනත් මේ වෙලාවේ අපි කරන්න ඕනේ මේක තහනම් කිරීම නැත්නම් පළමුවෙන් අපි මේක ප්‍රතික්ෂේප කිරීම නේද කියන කාරණාව තමයි මධ්‍යම පරිසර අධිකාරිය පැත්තෙනුත් නිතරම ප්‍රකාශ කරන කාරණාව වෙන්නේ. මේ පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරල්වරයා පැහැදිලි කරනවා. විකල්ප කියන එක අපිට එක එක ආකාරයෙන් සිතන්න පුළුවන්. විකල්ප කියන්නේ පළවෙනි විකල්පය තමයි මේවයින් ඉවත් වීම. අතන මේක සරල වශයෙන්ම අපිට හිතන්න පුළුවන් විකල්පයක්. අපි මේ කිසිදු අවස්ථාවක මේ ප්ලාස්ටික් පොලිතින් මේ අපිට අවශ්‍ය නැහැ. ප්ලාස්ටික් පොලිතින් නැතුව ජීවත් වීමේ හැකියාව තියෙනවා. නමුත් අපි මේකට පුරු වෙලා හින්දා අපිට මේක විකල්ප අපි කතා කරනවා. නමුත් පළවෙනි විකල්පය තමයි මේ ප්ලාස්ටික් පොලිතින් පාවිච්චි කිරීමෙන් ඉවත් වීම. ඒ සඳහා දීර්ඝකාලීන වශයෙන් පාවිච්චි කළ හැකි යම්කිසි ක්‍රමෝපායන් වලට අපි යන්න වෙනවා. ප්ලාස්ටික් පොලිතින් වලින් ඈත් වෙන්න. නමුත් අපිට කෙටි කාලීනව ඒක කරගන්න අපහසු නම් අපිට පුළුවන් යම් කිසි දෙයකට අපි නීතිගත කරලා තියෙන භාණ්ඩ ඒකට යොමු වීම. අපි ලන්ච් ෂීට් කිව්වොත් එහෙම දි รา පත් කරන ලන්ච් ෂීට් පාවිච්චි කිරීම සඳහා හැකියාව තියෙනවා නම් අපිට ඒක ඔල්ටර්නේටිව් එකක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම අපිට දැන් ලවස ගානේ ලන්ච් ෂීට් ගෙනියන එක අපිට නවත්තන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් බොක්ස් එකක් පාවිච්චි කිරීම තුලින්. ඒ වගේම අපි විවිධ අවස්ථාවලදී අපිට අනවශ්‍ය පරිදි අපි ලන්ච් ෂීට් පාවිච්චි කරනවා. ඒ අවස්ථා අවම කර ගැනීමට අපිට කටයුතු කරන්න පුළුවන්.
මේ ආකාරයෙන් තමයි අපි විකල්ප හඳුනාගත යුත්තේ. ඒ ඇරෙන්න ඉන්ඩස්ට්‍රි මට්ටමින් විකල්ප ලැබෙන අවස්ථා බොහොම තියෙනවා. ඉතින් අපිට දැන් තේරෙනවා අපි විශාල වශයෙන් ප්ලාස්ටික් ආවම කිරීමට ගන්නා උත්සාහයන් තුළ ඒ හා සමාන්තරවම අලුත්කුත් නිෂ්පාදන වෙළඳපොළට පැමිණෙමින් තිබෙනවා. ඉතින් ඒකත් අපිට හොඳ පැත්තෙන් දකින්න පුළුවන් සිද්ධියක්. Balungala Cavalry Janata Sevayata dedicated to serve the people. විකල්පයක් විදිහට ගෙනාපු දේ තමයි මයික්‍රෝන 20ට වැඩි පොලිතීන් ප්ලාස්ටික් විතරයි විශේෂයෙන්ම ලන්ච් ෂීට් පමණයි භාවිතා කරන්න පුළුවන්. ඊට අඩු ඒවා භාවිතා කරන්න බෑ. ඊට වැඩි ඒවා ජෛව හානියට ලක් වෙනවා කියන අදහසක් සමාජගත කිරීම සිදු වුණා. නමුත් යථාර්ථය තමයි මේ ආකාරයෙන් මේ පොලිතීන් ප්ලාස්ටික් වල ඝනකම මත තහනම් කිරීම සිදු කරලා විශේෂයෙන්ම කැබලි බවට ඊටාම කෙටි කාලයක් තුළ පස් වෙන පොලිතීන් සහ ප්ලාස්ටික් විතරක් භාවිතා කරන තත්ත්වයට පරිවර්තනය කරන්න නීති අනපනක් ගෙනල්ලා ඒ විතරක් නෙමේ ෂැෂේ පැකට් වගේ ද්‍රව්‍ය එහෙම නැත්නම් විවිධ පාරිභෝගික භාණ්ඩ බහලා තියෙන පොලිතීන් ප්ලාස්ටික් පමණක් තහනම් කළා සමස්තයක් විදිහට පොලිතීන් ප්ලාස්ටික් වලින් ඇතිවන බලපෑමට තීන්දුවක් එහෙම නැත්නම් හොඳ ප්‍රවේශයක් අරගන්න බෑ. අපි දන්නවා ලෝකයේ ගත්තාම ලෝකයේ පොලිතීන් ප්ලාස්ටික් වර්ග සාගරයට මුසු කරන වැඩිම ප්‍රමාණයක් මුසු කරන රටවල් අතුරින් ප්‍රධානම පිළිම රටවල් පහ අතුරින් එකක් තත්ත්වයට අපි පරිවර්තනය වෙලා තියෙනවා. ඒකෝට අපිට පේනවා ලංකාව කියලා කියන්නේ ඊටාම කුඩා දූපතක් වෙච්ච අපේ රට වැඩිපුරම පොලිතික් සහ ප්ලාස්ටික් ප්‍රමාණයක් සාගරයට නිදහස් කරනවා. ඉතින් මේවා අවසානයේදී කුඩා කැබලි බවට පත් වෙලා මත්ස්‍ය ශරීරවලට එකතු වෙලා අවසානයේදී නැවත වරක් අපේ ශරීරවලටම මේවා ඇතුළත් වෙලා ඒ හරහා සෞඛ්‍ය තර්ජන අපිට එල්ල කරනවා. අද දවසේ net FM බැලුම්ගල තුලින් අපි කතා කරමින් ඉන්නේ පොලිතීන් ප්ලාස්ටික් නිසා අපිට යන හානිය සහ ඒක තහනම් කරන්න ගෙනල් තියෙන අලුත් පියවරක් අරගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි කතා කරමින් ඉන්නේ. දැන් මේ පිළිබඳව නීති ක්‍රියාත්මක කරන ආයතන වෙලා තින්නේ මධ්‍යම පරිසර අධිකාරිය. මේ අධිකාරිය තවත් ආයතන වල සහාය ලබා ගන්න කොයි විදිහටද කියලා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කරනවා. මේ කාර්ය ක්‍රියාත්මක වීමේදී මධ්‍යම පරිසර අධිකාරියට අමතරව අනිත් ආයතනවල සහයෝගීතාවය සහ ඔවුන්ගේ එකඟතාවය අවශ්‍ය වෙනවා. විශේෂයෙන් භාණ්ඩයක අවශ්‍ය සඳහන් කිරීම, ඒ කියන්නේ ලේබල් කිරීම පාරිභෝගික සේවා අධිකාරිය හරහා නිර්මාණය විය යුතු නීතියක්. ඉතින් ඔවුන් මේ වන විට තමයි මේ නීති සකස් කරලා අවසන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෑන්ඩ් ෂීට් එකක ඒකේ තියෙන මැටීරියල් එක සඳහන් කිරීම සඳහා එක්කෝ ඒ පැක් එකේ සඳහන් කිරීම සඳහා අවශ්‍ය නීතිමය තත්ත්වයන් දැන් තමයි හරි ගිහින් තියෙන්නේ. ඉදිරියේදී භාණ්ඩය තුල ඒ මැටීරියල් එක සඳහන් කිරීම මගින් පරිභෝගිකයට ඒක දැනගන්න පුළුවන්. මේවා සඳහා ඇත්තටම නීති කෙටුම්පත් කරලා ඒවා දැන් තමයි සකස් වෙලා තියෙන හින්දා ටිකක් ප්‍රමාදයක් තිබුණා. නමුත් ඉදිරියේදී මේ සඳහන් කිරීම තුල ඕනෑම පාරිභෝගිකයෙකුට මේ මැටීරියල් එක හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා ලයින් ෂීට් එක. දැන් ඒ විදිහට නීතිගත වුණාට පස්සේ මේ පොලිතීන් ප්ලාස්ටික් ලංකාවට ගෙන්නන එහෙම නැත්නම් මේවා නිෂ්පාදනය කරන අයට ඒ වගේම මේවා අලෙවිකරුවන්ට නැත්නම් ගමේ කඩේ ඉන්න මුදලාලිට නැත්නම් අපි ගිහිල්ලා භාවිතයට ගන්න පාරිභෝගිකයා මේ හැම කෙනෙකුටම නීතිය පිළිබඳව දැනගන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද වැරදක් කළොත් එහෙම ඊට විරුද්ධව ක්‍රියාත්මක කරන්න නීතියක් සහ ඒ සම්බන්ධයෙන් ආයතන තියෙනවා. දැන් මෙතෙන්දි සඳහන් වුණානේ මේ සම්බන්ධයෙන් සොයා බලන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටත් වක්කීමක් පවර්ලා තියෙනවා කියලා. ඒ අධ්‍යක්ෂ අසේල බණ්ඩාරගෙන් අපි ඒක නැහුවා. පාරිභෝගික කටයුතු කරන අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරියක් එක්කලා එකතු වෙලා අපි ඒකාබද්ධ වැටලීම් සිද්ධ කරනවා. ලන්ච් ෂීට් සම්බන්ධව අපි වැඩි අවධානයක් යොමු කළා. පහුගිය කාල සීමාවෙත් අපි එම වැටලීම් දිවයින පුරා සිද්ධ කළා තියෙනවා. එහිදී ආයතන දෙක විශේෂයෙන්ම ලන්ච් ෂීට් වල තොරතුරු සඳහන් කරන්න ඕනි කියලා පාරිභෝගික අධිකාරියෙන් කැසට් නිකුත් කළා තියෙනවා. ඒ වගේම ඒවා දිරණ ඒවද නොදිරණ ඒවද කියන එක සම්බන්ධව බලලා ඒ සම්බන්ධව නිතර පියවර ගැනීම ඒ වගේ කාර්යයන් අපි මේ දෙකොල්ලම එකතු වෙලා කරලා සිදු කරන වැටලීම් වලදී අනාවරණය වෙන වැරදිත් එක්කලා අපි එහෙම නීතිමය කටයුතු ඉදිරියට අරන් යනවා. බැලුව බැලමට සමහරක් වෙලාවට පාරිභෝගිකයන් හඳුනා ගැනීමේ නොහැකියාවක් තියෙන පුළුවන්. ඒ නිසා තමයි ඒවා වෙළඳපළේ තියෙන හරින් නැතුව ඒවා වෙළඳපළෙන් ඉවත් කරන්න පාරිභෝගික අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය එකතු වෙලා මම ඒකාබද්ධ වැටලීම් සිදු කරන්නේ. දැන් අපි දන්නවා මේ පොලිතීන් ප්ලාස්ටික් පරිසරයට බැහැර කරාන් පස්සේ ඒවා හරියට ප්‍රතිචක්‍රීකරණය කරන්න තියෙන පහසුකම ඉතාම අඩුයි. අපි දන්න පළාත් පාලන ආයතන වලින් කොම්පෝස්ට් නිෂ්පාදනය කරන මේ වගේ ක්‍රියාවලින්ට ගත්තට පස්සේ මේ කසල් ප්‍රතිචක්‍රීකරණය කරන්න අතිවිශාල උත්සාහයක් දරනවා. දැන් ප්‍රධාන වශයෙන් ගත්තාන් පස්සේ බස්නාහිර පළාත තුල තමයි ලංකාවේ එකතු වෙන සමස්ත කුණු ප්‍රමාණය 60%ක් බස්නාහිර පළාත් තමයි කුණු තියෙන්නේ. ඉතින් මේ දේවල් පරිපාලනය කරන්න තියෙනවා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය කියලා ආයතනයකට පිටවලා. මේ අධිකාරිය වශයෙන් දැන් ඔවුන් මුහුණ පාන ගැටලු මේ පොලිතීන් ප්ලාස්ටික් නිසා. ඉතින් ඒ පිළිබඳවත් net FM බැලුම්ගල සොයා බැලීමක් කළා. ඔව් ඒ සඳහා අපි කතා කළා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය අධ්‍යක්ෂ නලින් මාන පෙරමුණ මහත්මයාට.
පොලිතින් ප්ලාස්ටික් කියන එක අද සමාජයේ ප්‍රජාව වඩා හොඳින් මේ කටයුත්ත ඇත්තම පොලිතින් ප්ලාස්ටික් භාවිත කරන්න පෙළඹලා තියෙනවා. ඒ නිසා මේක තහනමට ලක් කරනකොට අත් වශයෙන්ම එක පැත්තකින් ඒක හොඳයි අපද්‍රව්‍ය කළමනාකරණය සහ පරිසර කළමනාකරණය පැත්තෙන් බලනකොට අපේ විෂයදී පැත්තෙන් බලනකොට ඒ තහනම අත් වශයෙන්ම හොඳ වෙනවා. මොකද අපද්‍රව්‍ය කළමනාකරණයට විශාල බාධාවක් වෙලා තිබෙනවා. මේ පොලිතින් ප්ලාස්ටික් සමග මිශ්‍ර වෙලා ඒ අපද්‍රව්‍ය ඒම තුල ප්‍රධාන වශයෙන් මා හුවා දක්වන්නට ඕනේ දැන් මේ දිනවල විශේෂයෙන්ම අපි කොම්පෝස්ට් ගැන කතා කරනවා කොම්පෝස්ට් පොර ගැන කතා කරනවා. ඒතර අද අපද්‍රව්‍ය ප්‍රවාහයේ මේ දිර්ණ අපද්‍රව්‍ය අපට හැකියාවක් තිබෙනවා ඉතාමත්ම සැකසුදුවම් ලෙස සකස් කරගෙන ඉතාමත්ම හොඳ ගුණාත්මකයෙන් යුතු කොම්පෝස්ට් නිර්මාණය කරගන්න අද බස්වහිර පළාතේ මේ අපි මේ කතා කරන මොහොත වෙනකොටත් මෙට්‍රික් ටන් 750ක් විතර දෛනිකව ඒ කොම්පෝස්ට් ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න ලබනවා. ඉතින් මේ කොම්පෝස්ට් නිෂ්පාදනයට බාධාවක් වෙලා තියෙනවා මේ පොලිතින් ප්ලාස්ටික්. ඒ නිසා අපිට මේවා ඉවත් වෙනවා නම් හෝ අඩු වෙනවා නම් අපිට වඩා හොඳින් ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතුව කොම්පෝස්ට් නිෂ්පාදනය කරගන්න පුළුවන්. බස්නාහිර පළාතේ කොම්පෝස්ට් මෙට්‍රික් ටන් 9000ක් විතර වර්ෂයකදී නිෂ්පාදනය කරනවා. ඒක 31000 දක්වා වර්ධනය කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වර්ධනය කරලා අපේ රටේ කොම්පෝස්ට් අවශ්‍යතාවයට යම්කිසි සක්‍රීය දායකත්වයක් දරන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒකෙම ලන්ච් ෂීට් වගේ දේවල් අපිට විශාල බාධාවක්. ඒ හින්දා මම කියන්නේ සම්පූර්ණ පොලිතින් ප්ලාස්ටික් වලින් ඉවත් වෙන්න බැරි වෙයි. නමුත් අපිට සමහර දේවල් ලන්ච් ෂීට් වගේ දේවල්, ඒ වගේම සැචි පැකට් වගේ පොලිතින් ප්ලාස්ටික් අනේ ඒවා හැකි දේවල්. ඒවා අපිට ඉවත් වෙන්න පුළුවන් හැකි දේවල් වලින් ඉවත් කරනවා නම් තහනම තුලින් මම හිතන්නේ ඒක වඩා පහසු වෙයි. අපද්‍රව්‍ය කල්පනා කරන වැඩසටහනට ඒ වගේ රටේම අපද්‍රව්‍ය කල්පනා කරන්න ඒක පහසු වෙයි කියලා මම කියනවා. දැන් එතුමාත් සඳහන් කරන මේ පොලිතින් ප්ලාස්ටික් තහනම් කිරීමත් එක්ක හොඳ සාධනීය විසඳුමක් ලැබෙනවා. දැන් ඔවුන් මේ කසල ප්‍රචක්‍රීකරණය කරන මේ ක්‍රියාවලිය ලංකාවේ ඉන්න ප්‍රධානම පෙළේ ආයතනය. ඉතින් ඔවුන් සඳහන් කරනවා මේ දැන් රටේ අවස්ථාවක් කියලා තියෙන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන වගේ ක්‍රියාවලින් වලට යන්න. ඉතින් ඒ තත්ත්වයටත් ඊටාම හොඳ අඩිතාලමක් සකස් කරන්න පුළුවන්. නැත්නම් ඔවුන්ට ලොකු පහසුවක් වෙනවා සහ ඔවුන් නිෂ්පාදනය කරන ධාරිතාව තවත් වැඩි කරගන්න පුළුවන්. මේ කසල නිෂ්පාදනය කරන කසල මගින් වෙනත් කොම්පෝස්ට් වෙනත් නිෂ්පාදනය කරන්න ඔවුන්ට තියෙන හැකියාව වැඩි වෙනවා. මේ පොලිතින් ප්ලාස්ටික් කියන දේ අපේ කුණු ගොඩෙන් ඉවත් කළ දෙමු. ඒ කියන්නේ අපේ රටටම එන එකෙන් අපි වළක්වා ගත්තොත් එහෙම කරන්න පුළුවන්. හැබැයි අපි කලිනුත් කතා කළානේ මේ පොලිතින් ප්ලාස්ටික් නිෂ්පාදනය කරන නිෂ්පාදකයාට එතකොට මොකද වෙන්නේ කියලා කාරණාව. ඉතින් ඒ පිළිබඳව තවදුරටත් කතා කළා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රචක්‍රීකරණය කරන්නන්ගේ සංගමේ ලේකම්වරයා අනුර හේරත් මහත්මයා. නිෂ්පාදනයට අපේ අත්දැකීමෙන් අපි දන්නවා මේකට මේ බෑග් එක සුදුසු නැහැ මේ මැටීරියල් එක කියලා. ඉතින් අපි ඒක යෝජනාව අපි පිළිගත්තේ නැහැ. ඕක කට්ටිය කරන යෝජනාව ඇත්තටම නිෂ්පාදකව හැටියට අපිට වාසි. මොකද අපි කර්මාන්ත ශාලාව තුළ අපේ නිෂ්පාදනයට මිල කරන්නේ කිලෝ ගන්න. අපි කිලෝ 30000ද 40000ද කියලා ඉවරලා කර්මාන්ත ශාලාවේ කැපැසිටි එක අරක වැඩි වෙනවා ඇත්තටම මේ මොකද අපේ වැඩි ඉල්ලුමක් වෙනවා. ඒ කියන්නේ ඒකට හදන්න පුළුවන් බෑග් ප්‍රමාණය එකමනේ. බෑග් ප්‍රමාණය එක වුණාට ඒකේ මැටීරියල් එකට යන කිලෝ ප්‍රමාණය වැඩි නිසා අපිට ලොකු ලාභයක් එනවා. අපි ඒක දැක්කා. අපිට ලාභයක් වෙනවා. ඒ නිසා මේක අපි අපේ ලාභෙ නෙමෙයි අපි බලන්න ඕනේ මේ වෙලාවේ ඇත්තටම රටට ලොකු හානියක් වෙනවා නම් ඒක දීර්ඝ කාලීනව අපි නිෂ්පාදක හැටියට අපිට ලොකු හානියක්. ඉතින් මේක අපේ කර්මාන්ත රකින්න ගමන් අපි පරිසරයක් රකින්න ඕනේ. ඒ නිසා අපි මේක මාරු වෙන එක අපිට හානියක්. අනිත් එක තමයි අපි දැක්කා එයාලට කිව්වා මේකට නිෂ්පාදකව අනිවාර්යෙන් මේ 3-400ක් මේකට එකතු වෙනවා තව. මොකද මේ ඉල්ලුම සපයන්න මේ ඉන්න නිෂ්පාදකයන්ට බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම තව නිෂ්පාදකව මේකට සපයන්න මේ එනවා. ඒ ආපුවම එතනත් ලොකු හානියක්. මොකද ඒකට පොලිතින් ඉදිරියේදී රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට පොලිතින් නිෂ්පාදනය අදාළ කරන්න යන්නේ. ඒ නිසා එම යන ව්‍යාපාරයට තව මිනිස්සු ඉන්වෙස්ට් කරලා මේකට ආවන් පස්සේ කට්ටිය මුදල් ආයෝජනය කරලා ණය අරගෙන විශාල දෙයක් කරලා එන්නේ. ඒකත් ලොකු හානියක්. ඒ ආයෝජකයා පැත්තෙන්. ඒ නිසා රට පැත්තෙන් ගත්තොත් අර 3 ලක්ෂ එකමාර තවත් පොළොවට එකතු වෙන්නේ අර පිට රටකට තියෙන සල්ලි ටික දීලා මේ රටට ගෙනල්ලා වෙලා ලංකා මිහිතලයේ පොලිතින් වලින් පොරවන ප්‍රතිපත්තිය 2006 හදනකොට අපි කිව්ව එකට විරුද්ධයි. ඒක නිසා ඒ වැඩේ කරන්න එපායි කියලා. ඒ වගේම ඒ කට්ටිය අපි කියපු දේ ඇහුවේ නැහැ. කරපු හැකි මාස 3ක් ක්‍රියාත්මක වුණා නීතිය. අතහැරලා දැම්මා ඒ කට්ටිය නීතිය ක්‍රියාත්මක කිරීම. Dalungala Cavalry Janata Sevayata dedicated to serve the people. ජාතික මට්ටමේ පාරිසරික අනපනත් විතරක් නෙමෙයි විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමේ තියෙන ප්‍රඥප්තියෙන් පවා ගොඩනැගිලා තියෙන පාරිසරික මූලධර්ම මත. මොකද විශේෂයෙන්ම මේ පාරිසරික අනපනත් වලට තමයි මේ තත්ත්වයේ තියෙන්නේ. මේ පොලිතින් ප්ලාස්ටික් ගැන සාකච්ඡා කිරීමේදී පොලියුටර් පේ කියලා මූලධර්මයක් තියෙනවා. එහෙම නැත්නම් දූෂකයා ගෙවයි කියන මූලධර්මයක්
ලෝකේ භාවිතා වෙනවා පරිසර නීති සකස් කිරීම. මේ කියන මූලධර්මයේ මත තමයි ලංකාවේ පාරිසරික අනපනත්වල ඉතින් මේ ප්‍රතිපාදන අඩංගු වෙලා තියෙන්නේ. ඒකට දූෂණය කරන පුද්ගලයා ඒකේ වගකීම දරන්න ඕනේ. ඒකට ඒක අදහස වෙන්නේ මේ දූෂණය කරන පුද්ගලයා ඒකට මිලක් ගෙවලා ඒ දූෂණය කළාට යම්කිසි මුදලක් ගෙවලා ඒකකින් අතපීර ගන්නවා වගේ දෙයක් නෙමෙයි. වැඩි ගැඹුරු සිද්ධාන්තයක් මේ තුල ගැඹෙලා තියෙනවා. නැත්නම් ගැඹුරු සංකල්පයක් තමයි මේ මත අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ දූෂකයා ගෙවයි කියන එකේ අදහස වෙන්නේ යම්කිසි පුද්ගලයෙක් යම්කිසි පාරිසරික හානිකර තත්වයක් ඇති කරනවා නම් ඒ තත්වය හානි පූර්ණය කිරීම සඳහා කටයුතු කිරීමේ වගකීම ඔහු සතුව තියෙනවා. මොකද දැන් අපි මේක තවදුරටත් සරල කරලා විග්‍රහ කරොත් එහෙම යම්කිසි ආකාරයකින් භාණ්ඩයක් නිෂ්පාදනය කරන පුද්ගලයෙක් ඒ භාණ්ඩය ඊටම ශේෂේ පැකට් එකක දවටලා අපිට යම්කිසි ආකාරයක පාරිභෝගික භාණ්ඩයක් පාරිභෝගිකයාට පත් කළාට පස්සේ පාරිභෝගිකයා ඒ ද්‍රව්‍ය භාවිතා කරලා ඒ ද්‍රව්‍ය බහලා තිබ්බ දවටණය බාහිර පරිසරයට නිදහස් කළාට පස්සේ ඒක නැවත වරක් නිෂ්පාදකයා ළඟට අරගෙන ඒක ප්‍රතිචක්‍රීකරණය කරලා එහෙම නැත්නම් නැවත භාවිතා කරන්න පුළුවන් තත්ත්වයට පරිවර්තනය කරලා මේ ද්‍රව්‍ය එහෙම නැත්නම් මේ බහලුම් නැවත වරක් ස්වභාවික පරිසරයට නිදහස් වෙලා ඒ මගින් වෙන හානිකර තත්ත්වය හානිපූර්ණය කිරීම සඳහා ඕ නීතියෙන් බැඳිලා ඉන්න තත්ත්වයට පරිවර්තනය කළේ. තමයි මේ මූලධර්මයේ ප්‍රධාන වශයෙන්ම ග්‍රහ කරලා තියෙන්නේ. ඒ පරිසරවේදී සජීව චාමිකර මහත්මයා ඉතින් අද දවසේ net FM බැලුම්ගලින් අපි කතා කරමින් ඉන්නේ පොලිතීන් ප්ලාස්ටික් තහනම් කිරීම පිළිබඳව අපි අපේ මේ වන විට අරගෙන තියෙන ඉතාම වටිනා තීරණයක් සම්බන්ධයෙන් සහ අපි කොහොමද මේකට පෙළගැසෙන්නේ කියන එක පිළිබඳව තමයි කතා කරමින් ඉන්නේ. දැන් ඒට රුකුලක් ගන්න පුළුවන් ජාත්‍යන්තර පරිසර මූලධර්මයන් පිළිබඳව තමයි ඒ කතා කළේ. ඉතින් ඒ තැනට යන්න අපි රටක් විදියට සූදානම්ද කියන ප්‍රශ්නයත් අපි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි ඉන්ද්‍රරත්න මහත්මයාට යොමු කළා. නෑ දැනට ඇත්තටම මේ නීතිය ලංකාව තුළ ක්‍රියාත්මක වීමක් වෙන්නේ නෑ. දැනට අපිට එහෙම තියනවා කියලා කියන්න හැකියාවක් නෑ. නමුත් ඔය කියන නිෂ්පාදකයාගේ විස්තීර්ණ වූ වගකීම කියන මූලධර්මයේ යටතේ තමයි ඔය කොටස ඇතුළත් වෙන්නේ. ඒ සඳහා වූ නීති අපේ පනත තුළට ඇතුළත් කරලා දැන් සකස් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අපි රෙගුලාසි සකස් කළොත් පමණයි ඒ සඳහා නිෂ්පාදකයා වගකීම දරමින් ඒ මුදලත් එකතු කරලා ඒ භාණ්ඩය වෙළඳපොළට දැමීම තුළ ඒ භාණ්ඩයට වේස්ට් එකට, ඒ කියන්නේ අපද්‍රව්‍යයට යම්කිසි මිලක් ලැබෙනවා. ඒ මිල හරහා නැවත ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය සඳහා මේ අපද්‍රව්‍ය ගලා යාමේ හැකියාව තියෙනවා. ඒ ක්‍රියාවලිය ඉදිරියේදී තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපිට දැනට කියන්න පුළුවන් දැනට එහෙම භාණ්ඩවලට එහෙම ඩිස්පෝසල් fee එකක් ඇතුළත් කරලා නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් ඉතින් මේ වෙනකොට මේකට අවශ්‍ය නීතියක දුම්පත් සකස් වෙමින් තියෙන්නේ. ඉතින් ඒකට අනුගත වෙන්න අපි රටක් විදිහට අපි රටේ මේ පාරිභෝගික විදිහට රටේ ජනතාව විදිහට අපිත් දැන් වෙනස් වෙන්න ඕන, සකස් වෙන්න ඕනේ කාලය ලැබිලා තියෙන්නේ. දැන් අපි දැක්ක පහුගිය වතා ගණනාවකදී මේ උත්සාහයේ දරුවා පොලිතින් ප්ලාස්ටික් තහනම් කරන්න, නතර කරන්න, මේ ප්‍රතික්ෂේප කරලා දාන්න. ඒ තත්ත්වයන් විවිධාකාරයේ වෙනස් වීමකට ලක් වුණා. ඉතින් මේ වතාවේ කොහොමද මේ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන දැඩි ස්ථාවරත්වය මොන වගේද කියලා පරිසර අමාත්‍යවරයාගෙන් අපි අවසන් වශයෙන් ප්‍රශ්න කළා. විවිධ රජයන් විවිධ ඇමතිවරු මේ උත්සාහය දරුවා. දැන් ඔබතුමා දරන උත්සාහය කොහොම වෙයිද? මම දරපු උත්සාහයන් අසාර්ථක වෙන්නේ මම කියපුවා කළා තියෙනවා. මේකට උත්තර අනිවාර්යයෙන්ම කරන්න ඔබට බලන්න පුළුවන් නේ. දැන් කරපු ඒවා දැන් තව මාසෙකින් විතර පස්සේ බලන්නකො ශේෂයකට මොකද වෙන්නේ? අපි අතර මේ අවුරුද්ද අවසාන වෙනකන් උනත් ඒ අයට කාලේ දෙන්න සූදානම් කිය කඩවල තියෙනවා. නමුත් දැන් කඩවල දැටමත් අපි ඉත කියාගෙන යනවා මේගොල්ලෝ තව මාසෙකින් විතර ඉවර වෙනවා කියලා. කොහොමද වුණත් මම කියන්නේ මම සාහනම් කරන මේ කිසිම දෙයක් 2022 වෙනකොට වෙනද පොලේ සහ ජනතාව අතර ගෙවසෙන්න අපි ඉඩ තියන්නේ. රජයේ ස්ථාවරය වෙන 2022 වසර වෙනකොට පොලිතින් ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් රට තුළ නිර්මාණය කරන්න අපි 2022 වෙනකන් ඉන්න ඕනේ නැහැ. අපි මේ මොහොතේම වැඩේ පටන් ගමු. හිත ඉන දෙයක් නෑ, ක්‍රියාත්මක වෙන්න තියෙන. ඉතින් රංගන අපි වහගෙන ඉන්න ඔබ සියලු දෙනාටම තේරෙනවා ඇති. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අවබෝධයෙන් යුතුව කල්පනා කරලා බැලුවොත් ඔබට අනිවාර්යෙන් තේරෙනවා මේකෙන් සිදුවන හානිය. ඒ නිසා අදම ක්‍රියාත්මක වෙන්න, පොලිතින් ප්ලාස්ටික් අවම කරන්න ඔබේ සහයෝගයක් දෙන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. මම අමාලේ. මම රංගන.